නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අයං ලෝකෝ පරෝ ලෝකෝ ජානතා සුප්පකාසිතෝ යංච මාරේන සම්පත්තං අපත්තං යංච මච්චුනා සබ්බං ලෝකං අවිඤ්ඤාය සම්බුද්ධේන පජානතා විවටං අමතද්වාරං කේමං නිබ්බානපත්තියා චින්නං පාපි මතෝ සෝතං විද්දස්තං වීතලීන ක්විලී කතං පාමුජ්ජ බහුලා හෝත කේමං පත්තේත භික්ඛවෝති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බවතුන් ප්‍රමුඛ මේ මොහොත ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා අවධානය යොමු කර සිටින්නා වූ සදහැවර පින්නතුනි, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස ධර්මශ්‍රවණය කරන සියලු දෙනාට නිවනට උපකාරී වන ධර්මදේශනාවක් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ මාතෘකාවට අදාළ දේශනාව කිරීම සඳහා කිසියම් සූත්‍ර දේශනාවක අග තිබෙන ගාථාවයි මෙම ගත්තේ. තවත් මේ අග තවත් පාඨයක් තිබෙනවා තථාගත බුදු පියාණන් වහන්සේගේ. මේකත් මුලින් මතක් කරලා අපි දේශනාව මුලට යමු. අහංකෝපන බික්කවේ කුසලෝ ඉමස්ස ලෝකස්ස කුසලෝ පරස්ස ලෝකස්ස කුසලෝ මාර දෙයස්ස කුසලෝ අමාර දෙයස්ස කුසලෝ මච්චු දෙයස්ස කුසලෝ අමච්චු දෙයස්ස තස්ස මයිහම් බික්කවේ යේසෝ තබ්බං සද්ධාහ තබ්බං මඤ්ඤිස්සන්ති තේසං තං භවිස්සති දිගරත්තං හිතාය සුඛායාති. මේ ඔබ විශේෂයෙන් සවන් දිය යුතු බුද්ධාවාදයක්. සිංහලට අපි බලමු. මහණෙනි, මම වනාහි මේ ලෝකයේ පිළිබඳව දක්ෂ වෙමි. පරලෝක පිළිබඳව දක්ෂ වෙමි. මාර දෙයිය පිළිබඳව දක්ෂ වෙමි. ඒ කියන්නේ මාර බන්ධනය පැහැදිලි කිරීම පිළිබඳව. අමාර දෙයිය පිළිබඳව දක්ෂ වෙමි. මාර බන්ධනයෙන් මිදීම පිළිබඳව. මච්චු දෙයිය පිළිබඳව දක්ෂ වෙමි. ඒ මාරයාගේම උගුල පිළිබඳව. අමච්චු දෙයියෙන් මිදීම පිළිබඳව දක්ෂ වෙමි. මහණෙනි, ඒ මාගේ වචනේ යම් කෙනෙක් ඇසිය යුතු කොට ඇදහිය කොට සලකත් නම් ඔවුනට එය බොහෝ කල් හිතසුව පිණිස පවත්නේය. ගෞතම ශාසනය තුළ ගෞතම බුද්ධ ආදී පිළිපැදීම බොහෝ ජනයාට හිතසුව පිණිස වන්නේ යන බුද්ධාවාදය මේ මධ්‍යම නිකායයි. මේ චූලගෝපාලක සූත්‍රයයි. කතාවක් තියෙනවා. මේ පාලිය කියන්නේ නැතුව අපි කතාව කෙටියෙන් අරගනිමු. වැදෑරට ගංගා නදී තෙර උක්කවේලා ගමේ වාසය කරද්දී භික්ෂුන් වහන්සේලා එමතු බුදුන් වහන්සේ උපමාවක් පෙරවුවක් කියන එකේ තේරුම ඇත්තටම ඌවද්ද නැද්ද දන්නේ නැහැ. නමුත් උන්වහන්සේට අවශ්‍ය දේ වදාරන්නට කළා උපමාවක්. මගධරට වැසි දුෂ්ප්‍රාඥ ස්වභාව ඇති ගොපල්ලෙක්. ගවයන් පාලනය කරන කෙනෙක්. වර්ෂා ඍතුවේ අවසානයේහි ගංගා නදියෙහි ජලය තියෙන වෙලාවට එතර මෙතර නොසලකා නුසුදුසු තොටකින් එහා තෙරට ගවෙන් එතර කරන්න මහන්සි වුණා. දුෂ්ප්‍රාඥ ස්වභාව ඇති ගවපල්ලෙක්. හරිද? ගවයෝ ගංගා නදියට මැදට පැමිණ සැඩ පහරට අසු වී අවඩක් සිදු කරගත්ත හෙවත් සාගරයට පත් වුණා. කවර හින්දයත් නුනුවන ඇති
යහපත් අවබෝධයක් නැති මේ ගොපල්ලා නොසුදුසු කාලයේ තෙර නොතෙර නොසලකා එතර කරන්නට උත්සාහ කළ නිසා. මේක උපමාවක්. දැන් මේ නොසුදුසු උපල්ලා සමග ගවයින් ටික මුහුදට යන හැටි අපි ඊළඟට බලනවා. එවමේකෝ භික්කවේ ඒකේච සමනං වා බ්‍රාහ්මණං වා අකුසලා ඉමස්ස ලෝකස්ස අකුසලා පරස්ස ලෝකස්ස අකුසලා මාර දෙයස්ස අකුසලා අමාර දෙයස්ස අකුසලා මච්චු දෙයස්ස අකුසලා අමුච්ච දෙයස්ස තේසංගේ සෝතබ්බං සද්ධාතබ්බං මඤ්ඤිස්සanti තේසංතං භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛාය. වෙලාවට ඊතර කරන්න දන්නේ නැති ගොපල්ලා මහණෙනි එපරිද්දෙන්ම යම් යම් ශ්‍රවණයෝ වෙත්වයි බ්‍රාහ්මණයෝ වෙත්වයි මේ ලෝකෙහි ස්කන්ධ ධාතු ආයතනයන්හි පැහැදිලි කිරීම කෙරෙහි අදක්ෂ වෙද්ද පරලෝක ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්ම සිදුවන ආකාරය පිළිබඳ අදක්ෂ වෙද්ද මාරදෙයෙහිවත් මාරයාගේ නිවස වූ ත්‍රිභූමික සංඛ්‍යාත භවයෙහි ඇලෙන ආකාරයේ ඇවිදින ආකාරයේ පැහැදිලි කිරීමට අසක්ත අදක්ෂ වෙද්ද අමාර දෙයෙහිවත් නවලෝකගත ධර්මයෙන් සැනසෙන ආකාරයේ පැහැදිලි කිරීමට අදක්ෂ වෙද්ද මච්චු දෙයෙහිවත් උපාදාන සහිත මාර භූමියෙහි ස්වභාවය පැහැදිලි කරන්නට ආදීනෝ පැහැදිලි කරන්නට අදක්ෂ වෙද්ද එයින් මිදෙන නවලෝකගත භූමියෙහි කරුණු පැහැදිලි කරන්නට අදක්ෂ වෙද්ද යම් කෙනෙක් ඔවුන්ගේ වචනය ඇසිය යුතු කොට හැන්ගිය යුතු කොට සලකන්නේ නම් ඔහුට බොහෝ කල් අහිත පිණිස දුක් පිණිස වන්නේය. දැන් කවුද අදක්ෂ ගොපල්ලා? කවුද මේ ඊතර වෙන්න යන ගවරංචුව? දැන් හොයන්න ඕන කාරණා මේ බුද්ධෝත්පාදයයි. මේ තථාගතයන් වහන්සේ වදාළ සදහම් පොතින් පතින් හෝ තේරුම් ගන්නට පුළුවන් යුගයයි. මේ සද්ධර්මය සහ මනුස්ස ප්‍රතිලාභ එක්තැන් වුණොත් ප්‍රතිලාභ ලැබිය යුතු යුගයයි. නමුත් ඒ පිළිබඳව විශ්වාසයක් දැන් නම් බොහෝ දුරට තිබෙනවා. නමුත් බොහෝ දෙනාට විශ්වාසයක් නැහැ. ඒ නිසා මේ සසර කතරින් ඈතර වීම සඳහා වුන් අනාගත භවයක් පතමින් අනාගත බුදුවරයෙක් වෙත යන්නට තවත් ලෝකයකට ගිහින් දුකින් මිදෙන්නට මේ ඇත්ත ස්වභාවය නොදන්නා බැවින් ගෞතම සතනින් පිට මේ ගෞතම සතුනන් වූ ඛේම භූමියෙන් පිට ඇතිවෙන්නා වූ අබුද්ධෝත්පාදේ නම් වූ කාන්තාරය හරහා තව එහා තියෙන කෙම්බීමකට යන්නට මං පෙත් සලසනවා. මත් නිසාදයත් මාර දෙය අමාර දෙය මේවා පිළිබඳව අයං ලෝක පරලෝක පිළිබඳව අදක්ෂ බැවින් සම්මුතියින් පිහිටා සිට පුද්ගල සංවරයන්ගේ පිහිටා සිට ආර්ය විනය ආර්ය සත්‍ය ආර්ය සම්මාදිට්ඨිය පැහැදිලි කිරීමකින් තොරව දසවස්තක සම්මාදිට්ඨිය පිහිටා සිටමින් යමෙක් මේ සත්වයාට භවගමන වර්ණනා කරමින් භවගමන තව එහාට ගිහින් මේ සසර කතරින් එකතු වීම ප්‍රාර්ථනා කරන්නේ නම් මේ සියල්ලෝ මේ ඉගැන්වීමට අනුව අදක්ෂ ගොපල්ලෝ නොසුදුසු තැනින් ඈතර කරන්නට යන්නේ. මන්දයත් පෘථග්ජන භාවයෙන් පරලොව ගියොත් පවට පිනට ධානයට අදාළ ආකාරයේ උත්පත්ති හම්බ වෙනවා. පිනට උත්පත්ති හම්බ වෙන්න පුළුවන් බෞද්ධ අතර වෙන්නට බැරි බෑ. තවත් සමහරට සැප සම්පත් තියෙන ලෝකේ හොඳම රටක උපදින්නට පුළුවන්. ඒ පිනෙන් පිනට හම්බෙන්නේ ආයවරණ සැප බලන්නේ. එතකොට බාහිර වශයෙන් දුක් දැනෙන්නේ නැතුවම ආගමක් ඕනෙම නැහැ. අන්න ඒ විදිහට මේ ජීවිතෙන් එහා පැත්තට ඔබට බෞද්ධකමම ලැබෙයි, මනුස්සකමම ලැබෙයි, තරවාදී සසුනම ලැබෙයි, ලංකාවෙම පුදින්න හම්බෙයි කියලා හිතනවා නම් කවුරුද ඔබ විශ්වාස කරන්නේ? තථාගතයන් වහන්සේගේ වචනද විශ්වාස කරන්නේ? තථාගතයන් වහන්සේ නම් අපමාදව අමත පදං කියලා වදාරන්නේ. ඔය තරම් සසරේ ප්‍රමාද වෙන්න කියලා වදාරන්නේ නැහැ. එතකොට
නොසුදුසු තැනින් ඈතර කරන්න ගියාම ඈතර වෙන්නේ නැහැ සයුරට යනවා. පවෙන් පිනෙන් ධානයෙන් පරලෝක ගොස් සසර සයුරටම වැටෙනවා ඇරුණාම ඒ පාරේ ඈතර වීමක් නැහැ. නොසුදුසු සමයේ අබුද්ධෝත්පාදය. බුදු සමය තුළ පවතිනා වූ අනාගත බුදුන් පැතීම වේවා වෙනත් සමයන් තුළ පවතිනා වූ ආත්මය සදාකාලික ස්වර්ගයට පැමිණේවා මේ සියල්ල කවුරු හරි කිව්ව පවණින් විශ්වාස කරන්නා වූ මිත්‍යාවන් ඇරුණාම ඔබ පිළිබඳව සොයා බැලීමක් නෙවෙයි. ඒකයි අර මම මුලින් මතක් කළේ තථාගතයන් වහන්සේ මම දක්ෂ වෙමි. ඔය කුසලෝ කියන වචනේ තේරුම දක්ෂයි කියලා. මෙලොව පරලොව දැන මාර අමාර දැන ඒවැ ස්වභාවය නොරින් ප්‍රත්‍යක්ෂකටගෙන ලෝකයාට කරුණු පැහැදිලි කරන්නේ අනන්ත සසරක ඇවිදපු මිනිසුන්ට. ඇවිදින්නට බුදුවරු ඕන නෑ. ඊළඟ කතාවට සවන් දෙන්න. සිංහලෙන්ම කතා කරමු අපි. මහණෙනි පෙරවූ දෙයක් කියමි. මගධර වැටි සබ්‍රාඥ ස්වභාව ඇති ගොපල්ලෙක් වර්ෂායිස්තුවේ පැසුම සරත් කාලෙහි ගංගා නදියෙහි මෙතර සලකා එතර සලකා විදේහන් සතුරු උතුරු යුරට සුදුසු තොටින් ගවයන් තරණය කරවීය. ඒ ගෝපිතා ගෝපිතෘ ගෝපරිනායක යම් වෘෂභ කෙනෙක් වූ දම් පළමු වුන් එතර කරවීය. නායක ගවයෝ. ඌ ගඟහරහා සෝත සිඳගෙන සුවසේ පරතරට ගිය ඉක්බිති අදාන්ත ගව යනුදු ධම්ම්‍ය ගවයනුදු දාන්ත ගවයනුදු එතර කරවීය. ඔහුද ගඟ සරසා සලා සිඳගෙන සුවසේ එතර ගියහ. ඉක්බිති නම් වස්සන්නා වැස්සියන් ඔහුද ඉක්බිති කායබල කුසබල ඇති දුබල වස්සන් එතර කරවීය. ඔහු ගඟ සරහා සෝරස් බිඳ සුවසේ පරතරට ගියහ. අනේ පෙරවුවක් කියමි. එදවස උපන් මවගේ හුංහුං ගොරවන් ගෙනවනු ලබන ලදරුවස්සන් වීද වසුද ගඟ සැඩ වතුර සිඳගෙන එතර ගියේය. ඒ කවර හින්දයත් මහණෙනි එපරිද්දෙන් මගධර වැටි සබ්‍රාඥ ස්වභාව ඇති ගොපලු වර්ෂා මාසය පිළිබඳව පැසළු යම් සරත් කාලෙහි ගංගා නදියේ හැසිරීම පිළිබඳව එතර මෙතර සලකා සුදුසු මොහොතකදී උතුරු යුරට සුදුසු තොටින් එතර කර බැවිනි. දැන් මේ මොකද්ද ගලපන්නේ? සදහම් හරිහැටි නොදෙන එතර වෙන්න මං කියා දෙන්නා ගඟේ එතර වෙන තැන් සහ කාලය නොදන්නා වූ ගවපල්ලා. සුදුසුතෙන් එතර කරන්නට මහන්සි වෙන කෙනා තොට දැන වෙලාව දැන මඟ පෙන්වන්නා වූ සප්‍රාඥ ගොපල්ලා. එතකොට ගොපල්ලෙක් ස්වකීය ගව සමූහයා අනතුරකින් තොරව එතරට එතර කිරීම මුල් කොටගෙන සදහම් සරණින් මදහම් මග යන්නෝ සසර කතරින් එතර කිරීම උපමා කොට දේශනා කළෝ මේ සූත්‍රයේ තිබෙන්නේ. දැන් එතනින් එහාට අපට අවශ්‍ය ධර්ම කරුණු මහණෙනි එපරිද්දෙන්ම යම් ශ්‍රමණයෝ වෙත්වයි බ්‍රාහ්මණයෝ වෙත්වයි මේ ලෝකයේ පිළිබඳ දක්ෂ වෙද්ද පරලෝක පිළිබඳ දක්ෂ වෙද්ද මාරදේය පිළිබඳ දක්ෂ වෙද්ද අමාරදේය පිළිබඳ දක්ෂ වෙද්ද මච්චුදේය පිළිබඳ දක්ෂ වෙද්ද අමච්චුදේය පිළිබඳ මත්යක් යමෙක් ඔවුන්ගේ වචනය ඇසිය යුතු කොට ඇදහිය කොට අගද්ද ඒ ඔවුන්ට බොහෝ කල් හිත පිරුසේ වන්නේය. යමෙක් පාප කර්ම මුල් කොටගෙන පුණ්‍ය කර්ම මුල් කොටගෙන ධාන කර්ම පිළිබඳ මුල් කොටගෙන මෙතනින් එහා පැත්තට භවගාමීත්වයේ උත්පත්ති පිළිබඳව පැහැදිලි කරන්න දන්නවා නම් එතකොට මේ ලෝකේ පුද්ගලයෙක් වශයෙන් හිටියට පංචස්කන්ධ ධර්මතාවයේ මුල් කොටගෙන කර්ම රැස් කිරීමෙන් කර්ම මාර්ගයට වැටිලා ඉන්න බව පැහැදිලි කරන්න දන්නවා නම් කර්ම මාර්ගයේ නරක එකත් හොඳ එකත් ඊළඟ එකත් තුනම භවගාමීව දන්නවා නම් හොඳ එක දසවත්වක සම්මාදිට්ඨිය බවත් ඒ භවගාමී බව දන්නවා නම් අන්න ඒ කරුණු පැහැදිලි කරන්න පුළුවන් කෙනෙකුට ආර්ය සම්මාදිට්ඨිය නැමැති මාර්ගයේ හොඳ තොට නිසි තොට පිළිබඳ අවබෝධයක් තිබෙනවා. දසවත්වක සම්මාදිට්ඨිය නැමැති තොට සසරෙන් එතර වෙන තොට වශයෙන් පෙන්වන්න එපා කියලා තියෙන්නේ.
ඒක භවගාමී සම්මාදිට්ඨිය. ඒ ගම් සම්බුදු සසුනත සසරෙන් එතර වෙන තොරතුරු නැති බැවින් හඳුන්වා දුන් විකල්පයක් කලක් තිස්සේ. නමුත් මෙතනින් සසරට වැටෙන අයට එතනින් එහා පැත්තට යන යුතු ආයතු ගමන සිදුවෙන දේවල් පිළිබඳව වග කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා තථාගත බුදු පියාණන් වහන්සේගේ පැහැදිලි කිරීම තුළ ලබාගත් ජීවිතයේ යථාත්ම වශයෙන් මනුස්ස ප්‍රතිලාභයට සදාම් හමු වීමේදී මේ සසර කතරින් එතර වීම සහ මේ ජීවිතයේ උත්සාහ කිරීම අලං වායමිතුන් තත්තාත්ත කාමේන ජන්තුනා තමන් ගලවා ගැනීම සඳහා උත්සාහ කිරීම සුසී කියන බුද්ධ වචනය අදහන්න විශ්වාස කරන්න කියලා පෙන්වන්නේ. එහෙනම් ඔබ ගෞතම බුදු සසුන තුළ සදහම් විවර වුණොතින් සසර කතරින් එතර කිරීම සඳහා ඉහාත්ම භාව සංඛ්‍යාත මේ ජීවිතය තෝරා ගැනීම සුදුසුයි කියන එක විශ්වාස කරන්න කියලා මේ කියන්නේ. ඒ තමයි යහපත් ගොපැල්ලා එතර කරනවා. අයහපත් ගොතල්ලා එතර කරන්න යන්නේ. නමුත් යන්නේ සංසාරේ නැමැති සාගරයට. බලන්න කල්පනා කරලා. කොහෙන්ද සංසාරයට යන්නේ? පව් උපාදානයෙන් සසරට යනවා. පින හොඳ වුණත් උපාදානයෙන් සසරට යනවා. ධාන හොඳ වුණත් උපාදානයෙන් සසරට යනවා. කෝ කර්ම මාර්ගය තුල මේ උපාදානයන්ගෙන් ඊතරක් සෝපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි නේද? උපාදාන සහිත වුණොත් උත්පත්ති පනවනවා. ඒ කියන්නේ භවගාමී සසරට යනවා. ඒ දොරටු ඊතර වෙන එකක් නෙවෙයි නේද? කතාව ඊතර වුණාට නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා නිවන් දකින්න පින් කරනවා කියලා කීවට යන්නේ භවගාමීත්වයේ. මේ දොරටුවටනුත් ඊතර වෙන්න යන අය ඉන්නවා. නමුත් දසවස්තුක සම්මාදිට්ඨිය නැමැති දොරටුවේ තිබෙන්නේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා. කෙලෙස් සහිතයි පිනට නැඹුරුයි දුක් විපාක සහිතයි භවගාමී සම්මාදිට්ඨිය. ඒ දන්නේ නැති අය. දන්න අය දොරටුව දන්නවා වෙලාව දන්නවා. අරියා අනාසව ලෝකුත්තර මග්ගංගා. ආර්ය සම්මාදිට්ඨියට පමුණුන හැටි කියලා දෙනවා. අනාසව සම්මාදිට්ඨිය ගැන කියලා දෙනවා. ලෝකෝත්තර මාර්ගාංග සාක්ෂාත් කරන හැටි කියලා දෙනවා. ඒ ලෝකෝත්තර මාර්ගාංග සාක්ෂාත් වීමම සාගරයට වැටෙනවා වෙනුවට සසරෙන් එතර වෙන මාර්ගය නේද? ඒ පිළිබඳව සම්මුතිය පදනම් කොටගත් අධ්‍යාපනයේ පදනම් කොටගත් කටපාඩමක් වීමෙන් වැඩක් නැහැ. ලියන්න කියන්න. ඒ අනුගමනීය ප්‍රතිපදාවකට පත් වෙන ආකාරය පිළිබඳව ප්‍රායෝගික වෙන ආකාරය පිළිබඳව සමාජයට පැහැදිලි කරන්න වෙනවා. දැන් කවුද බලමු අපි. යම්සේ ඒ ගෝපිතා වූ ගෝ පරිනායක වූ වෘෂභයෝ ගංගා නදිය සරස සැඩ වතුර සිඳගෙන සුවසේ පරතරයට ගියාවුද. එපරිද්දෙන් ක්ෂීනාශ්‍ර වූ වැස නිම වූ බඹසර ඇති වස් ඇති. සතර මගින් කළ සතර මග සතර ඵලයන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් බහා තැබූ කෙලෙස් බර ඇති. පැමිණි රහත් ඵල ඇති. බිඳ දැමූ භව සංයෝජන ඇති. ඥානෙන් මනවින් ඇතියෝ ඥානෙන් මනවින් දැන පඤ්ඤා යුක්තියෙන් මතු යම් රහත් සීනාස් යුතු යම් රහත් සීනාස්රු වෙද්ද ඔහු මාරයාගේ තණ්හා නැමැති සැඩ වතුර සිඳ සුවසේ සසරෙන් එතරට නැත්නම් දුකින් එතරට ගියහ. පළවෙනි පරිනායක ගව සමූහය. දැන් ඉතින් ඔහොම කියලා බෑ උතන. ටිකක් විතර කියන්න වෙනවා මේ එතරට යන මාර්ගය කුමක්ද තෝරා ගන්න ඕනේ කියලා. අන්න එතකොට තමයි අපට තථාගත බුදු පියාණන් වහන්සේ දසවස්තුක සම්මාදිට්ඨිය ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා ශික්ෂාපද මුල් කොටගෙන දේශනා කර තිබෙන බව සහ ආර්ය සම්මාදිට්ඨිය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාගයක් නැති බව ඕන කෙනෙකුට පංචස්කන්ධයාගේ උපාදානයෙන් භවගමන සහ උපාදානයෙන් මිදීම භව නිරෝධ ගාමිත්වය බව පෙන්වන්න වෙන්නේ. අන උග්ගටිතඥ විපටිචඤ්ඤ ඤෙය්‍ය ආදී කොට ඇති මේ සත්ත්ව කොට්ටාස සම්බන්ධයෙන් කෙලින්ම තේරුම් ගන්න පුළුවන් නම් පළමුව ඔවුන්ට ධර්ම ශ්‍රවණයෙන් සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නම් වූ භව සංයෝජන අවබෝධයෙන් තුනී කරගෙන
අනතුරු අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ඉන්ද්‍රිය භාවනා වඩමින් හෝ පංචස්කන්ධය අනාත්මය බලමින් හෝ මරණ සතිය වඩමින් හෝ එමත් නැත්නම් ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලමින් හෝ කොයිම් හෝ ක්‍රමකින් අප්‍රමාද වෙමින් භව ගමනට තියෙන හේතු ප්‍රහීන කිරීම තුළින් ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වී ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරමින් සකෘදාගාමී වී ක්ලේශ ධර්මයන් කාමරාග විනාශ කරමින් අනාගාමී වී ඉතිරි මෝහයත් ශූන්‍ය කරමින් අරහන්ත බවට පත් වී දැන් දුකට හේතු නැහැ. දැන් ඒ තොට එතර වීමේ තොට හොඳයි. එතර වීමක් ඇත එතර වූ කෙනෙක් නැත. මේක කෙනෙක් ඉන්නවා මෙතර දුකයි එතරට යනවා කියන එක නෙමෙයි පෙන්වන්නේ. දුකින් එතර වීම. ඒ දුක් අගාධය නැත්නම් ඒ අපිට ඕග කියලා. කාමෝග භවෝග දිට්ඨියෝග අවිග්ගෝග නම් වූ සැඩ පහරක් පෙන්නනවා. මේවට අහු වුණ අය පහලට ගසාගෙන යනවා. හෙවත් සසරට යනවා. ඒ සසරට යන තින ඕග හරහා ගොස් එතර වීම. ගෞතම සසුන තුල ආර්ය සම්මා දිට්ඨිය තේරුම් අරගෙන ස්කන්ධ පංචකය කියලා කය කියලා හිතන්නේ නැතුව ස්කන්ධ පංචකය ඇසෙන් කනෙන් නාසයෙන් පහළ වෙන බව තේරුම් අරගෙන ඒවට එන දේවල් පෘථග්ජන සමාජය තුළ මගේ සහ මම සහ මගේ ආත්ම කොට ගැනීම තුළින් භව ගමන හැදෙන බව තේරුම් අරගෙන ඒ සංස්කාරයන්ගේ නිස්සුකාත්මය නම් වූ මුලාව බව තේරුම් අරගෙන ඒක සමාජයේ කරමින් හිටිය බව තේරුම් අරගෙන සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්ම බැලීම තුළ භව ගමන වෙනුවට භව සංයෝජන වෙනුවට භවගාමී විපාක වෙනුවට භව නිරෝධගාමී මේ එතරක් මේ යහාත්ම වශයෙන්ම දුකින් එතරක් කට මේ සෝවාන් පුද්ගලයාගේ රහත් පුද්ගලයා දක්වා මේ එතරට නැත්තම් මේ ඛේම භූමියට සමීප වෙන්න පුළුවන් බව තේරුම් අරගෙන නොනැත්තෝ ඉක්මනින් අනුගමනය කරන්නෝ සතර දුක්කින් මිදීමට කැමැත්තෝ මේ කියන මාර්ගෙන් මොකද වෙන්න ඕලුවා. අරහන්ත ඵලයේ පතිට්ඨාපිත්වා රහත් ඵලයේ පිහිටමින්ම නායක ගවයෝ මේ තොටුපළින් ඈතර වෙනවා. ඔන්න ඔහොමයි පළවෙනි කාරණය. ඒක මේ සඳහා අපි දේශනා කරන්නා වූ ධර්ම කරුණු වල දැනගත යුතු කරුණු ගොඩක් තිබෙනවා. ඒ දැන ගැනීම තුළින් තමයි කෙනෙකුට මේ අනුගමන ප්‍රතිපදාවට වැටෙන්න වෙන්නේ. එතකොට තමන් විසින් තුම්හේ කිච්ඡං ආතප්පං ක්ලේශ ධර්මයන්ට අසුවී ස්වභාව ගමට වැටෙන්න තියෙනා වූ මේ ක්ලේශ ධර්මයන් තවා ක්ලේශ භාවයේ ක්ලේශ ස්වභාවයනට නික්ලේශී භාවයක් සිත් තුළ පොතවා ගැනීම තුළින් නොසන්සුන් ස්වභාවය නිවර්ණයෙන් යුක්ත වුණා වූ කරදරකාරී දුක් සහගත ස්වභාවය වෙනුවට නිවාරයන් ප්‍රහීන වීම තුළින් ලැබෙන්නා වූ සංසුන් ස්වභාවය ඕග ගාමී නොවන ස්වභාවය යං ඕගෝ නාභිකීරති මං කියන්නේ එකයි. ඒ ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්නට ලැබීම තුළින් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු ආගතං ඉමං සද්ධම්මන්ති සද්ධර්මයට පැමිණීම ගෞතම සසුන තුළ නිරවද්‍යව ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් නැත්නම් ඒ ගොපල්ලාගේ මාර්ගෝපදේශකත්වයෙන් සුදුසු තැනින් ගෞතම සසුන තුළ ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ ගිහි භාවයේ පැවිදි භාවයේ පිළිබඳ ගැටලුවක් නෙමෙයි සුදුසු තැනින් කියලා කියන්නේ ස්කන්ධ පංචකයේ අනාත්මය දකින්න පුළුවන් ආර්ය සම්මාදිට්ඨියට පැමිණීම තුළ මේ තොට හමු වෙනවා. වෙලාව තියෙන හැටියට අපි තවකටත් පැහැදිලි කරන්න බලමු. මහණෙනි යම්සේ බලවත් දාන්ත ගවයෝ දැමිය යුතු ගවයෝ ගංගා නදිය සරස සැඩවතුර සිඳගෙන සුවසේ පරතරයට ගියාවුද මහණෙනි යම් පරිද්දෙන් යමෙක් ඕරම්භාගය සංයෝජන පස නැති කිරීමෙන් බඹලොව උපාදක වශයෙන් උපන්නා වූ එහි පිරිනුවෙන්නා වූ බ්‍රහ්ම ලෝකෙන් පෙරලා නොයන ස්වභාව ඇත්තා වූ වෙද්ද
ඔහුද මාරයාගේ සැඩ වතුර සිරස සිඳ සුවසේ පරතරයට හෙවත් නිවනට යන්නාහුය. ඔන්න ඊළඟට දාන්ත සාන්ත දාන්ත දමනය වූ අය. දෙවෙනි කණ්ඩායම සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන ධර්මශ්‍රවණයෙන් ප්‍රහීන කරගෙන කාමරාග ව්‍යාපාද විදර්ශනා වැඩීමෙන් තුනී කරගෙන කාමරාග ව්‍යාපාද විනාශ කිරීමෙන් චිත්ත ගහපති මෙන් අනාගාමී තත්ත්වයට පත් වෙලා කාමලයේ උපදින්න හේතු කාමරාග ව්‍යාපාද මූලයන් නැති බැවින් ජීවිත අවසානයේ සෙක් ජීවත් වී ඉතිහාට කේමක සූත්‍රයේ සඳහන් පරිදි මෝහය දුරු කරගන්නට බැරි වූ බැවින් ඒ සංසුන් සිතින් පරලෝගොස් අපාය නෙවෙයි දිව්‍ය ලෝකෙ නෙමෙයි රූපාවචර අරූපාවචර බඹලෝ නෙමෙයි පංචසුද්ධාවාස නම් වූ අනාගාමී බඹලව උත්පත්ති ලබා පුනර්භවයකට හේතු නැති බැවින් කාම ලෝකෙට නොපැමිණ මේ ස්කන්ධයන්ගේ නිවී යාම නම් වූ ගමනින් ඈතර වෙනවා. දෙවෙනි කොට්ටාසය තුන්වෙනි කොට්ටාසයකට යනවා. යම්සේ නහඹුවස්සෝද වැස්සියෝද මේ ගංගා නදියෙහි සැඩ පහරවල් කපාගෙන සුදුසු තොට වලින් ඈතර වුණේ යම්සේද සුදුසු කල යමෙක් ත්‍රිවිධ සංයෝජනයන් ඡය කිරීමෙන් රාගදේශ මෝහයන් විදර්ශනාවෙන් තුනී කිරීමෙන් සකෘදාගාමි වූවා වූ නොවැටෙන බැවින් ආපසු නොවැටෙන බැවින් තවත් එක් වතාවක් මිනිසුන් අතරට පැමිණ දුක් කෙලවර කරන්නාහුද ඔහු මේ තොටුපලෙන් මාරයාගේ සැඩපහර සිඳ සුවසේ සතර පරතරයට යත්. ඔය එක එක ගවයින්ගේ ස්වභාවයන් පහලට පෙන්වන්න හැටි. අපි මේ ඔක්කොම කතා කරලා ඔක්කොටම අදාළ කරුණ කාලේ ලැබී තිබෙන පරිදි ටිකක් විවරණය කරමු. නමුත් එහෙම පුළුවන් නම් දුබලවස්සන්නත් පුළුවන්. දුබලවස්සෝ ගංගා නදියේ සැඩවතුර සිඳ සුවසේ පරතරයට ගියාහුද එපරිද්දෙන්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නම් වූ සංයෝජන ඡය කිරීමෙන් සෝවාන් වූවා. නැවත වැටෙන ස්වභාවයක් නැත්තා වූ. සුගති නියත ඇරුණාම දුගති නියත බවක් නැති ගති නියත වූ. සම්බෝධියේ පැත්ත ගත්තා වූ සම්බෝධි පරායන වූ. ඔවුන් ඉදිරි දිනවලදී ඉදිරි ජීවිතවලදී මොකද මේ පටිසෝතගාමීන් බැවින් ඉතිරි ක්ලේශයන් ප්‍රහීන කර ගැනීමට අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනය ලබා වීරිය කොට ඔවුනුත් මේ සසරින් පරතරයට යනවා. යම්සේ එදවස උපන් ලදරු අසු පැටියන් සැඩවතුර මව්පියන්ගේ උපදෙස් අනුව මං හිතන්නේ අනුව යමින් ඔවුන්ගේ ආරක්ෂාවෙන් පරතරයට ගියේද මේ සසරින් එතර වෙන ගෞරැලේ ඉන්නා වූ පැටව් තවත් සූත්‍රයක වෙනම තියෙනවා සද්ධානුසාරී ධම්මානුසාරී. මොකද මේ පෙන්වන්නේ ධම්මානුසාරී කියනවා ඒ දේ තේරුම් ගැනීමට ප්‍රඥාව ඇති බැවින්. සද්ධානුසාරී කියනවා ඒ දේ තේරුම් ගැනීමට ශ්‍රද්ධාව උපයෝගී කරගන්න බැවින්. ඔවුන් සම්බන්ධයෙන් සඳහන් කරනවා එබඳු තත්ත්වයට පත් වුණොත් වැටෙන්නේ නැහැ. ඔවුන් මේ මාර්ගඵල අධිගමයේ ප්‍රථම තත්ත්වයට පත් වී හැරුණාම ජීවිතෙන් සමුගන්නේ නැහැ. එහෙනම් ඔවුනුත් මොකද කරන්නේ?
පරදිරට යනවා. මෙන්න ගවරංචුව. මෙන්න තොට. මෙන්න යහපත් මාර්ගෝපදේශකයා. ඊතර වෙන්න පුළුවන් අය. පෘථග්ජන සමාජයට ඊතර වෙන්න තොටක් හමු වෙන්නේ නැහැ. ඒ නිසා මේක විශේෂයෙන් තේරුම් ගන්න. මේ සම්බුදු සසුන තුළ කෙනෙකුට පුද්ගලයෙක් වශයෙන් පංචශීලයට උපසපන් සීලය දක්වා සැබවින්ම සිල්වත්ව ලැබෙම දානයන්ගේ දෙමින් පුණ්‍ය කර්මයන් රැස් කරමින් පිනින් උතුරා යන පින් කඳක් බවට පත් වෙන්න පුළුවන්. මතක තබා ගන්න පෘථග්ජන භාවය තුළ. අදාළ විපාක වාරයට භවගාමී සුඛෝත්පත්තියක මංපෙත් හැදෙලා ඇරුණාම ඒ භව නිරෝධගාමී ප්‍රතිපදාව නොවේ. එහි ක්ලේශයන් ප්‍රහීන වීමක් නැහැ. ක්ලේශින් යටපත් වී පුණ්‍ය ශක්තියින් බලවත් වීම තුළ භවගාමී හොද පැත්තට හැරෙනවා. මේ තොට මේ සමාජයේ පවතිනවා. මේක ඊතර වීමේ තොට නෙමෙයි භවගාමී තොට. සියවස් ගණනාවක් තිස්සේ පවතිනවා. මේන් ඊතර වෙන්න කියලා උපදෙස් දෙනවා. උපදෙස් දෙන කෙනා යන්නෙත් නැහැ. මේ අය යන්නෙත් නැහැ. මන්දයත් තොට වැරදි සාගරයට තමයි වැටෙන්නේ. පවෙන් පරලොව යාම, පිනෙන් පරලොව යාම, ලෞකික ධානයෙන් පරලොව යාම සසරට වැටෙන මඟ. ඒ නිසා දසවස්තුක සම්මාදිට්ඨිය තුළ භව නිරෝධගාමී පිළිවෙතක් නැහැ. ඒ සදහම් නැති නිසා තමයි භවගාමීත්වයේ හොඳ එක තෝරා ගන්නට සමාජයට සිදු වී පවතින්නේ. නමුත් මේ හොඳ තොට නැත්තම් නිවැරදි තොට තථාගතයන් වහන්සේ වදාළ පරිදි උන්වහන්සේ දක්ෂයි කියලා තියෙනවා. ඉහාත්ම සංඛ්‍යාත මෙහි කර්ම රැස්ස නැහැටි. පාරලෞකික සංඛ්‍යාතයේ කර්මයන්ගේ විපාක වලින් භව ගමන සකස් වෙන හැටි. ත්‍රිභූමික සංඛ්‍යාතව උත්පත්ති ලැබෙන හැටි. කාම රූප අරූප භවත්‍රයට යන්නේ කවුද කියලා පැහැදිලි කරනවා. කාම භවය, කාම දුගති, කාම සුගති කියලා කියනවා. රැස් කරන්නා වූ අபிසංකාරයාගේ දෙපැත්තක්. අපුණ්‍යාபிසංකාරයේ හේවත් පව රැස් කිරීම කාම දුගතියේ පාර වශයෙන්. පුණ්‍යාபிසංකාරයාගේ රැස් කිරීම කාම සුගතියේ පාර වශයෙන් උන්වහන්සේ භවගාමීත්වය පැහැදිලි කරලා තිබෙනවා. එපමණයි. ඊට එහාට යමක් ලැබෙන්නේ නැහැ. මන්දයත් මේ අபிසංකාර නම් මෝදේ පදනම් කොටගෙනයි මේ තීරණය ගන්න. අන්න එතකොට උන්වහන්සේ පැහැදිලි කරන ලබනවා පරලොව මේ එක්රැස් කරන්න ආ වූ කර්මයන්ගේ විපාක වශයෙන් පරලොව පැහැදිලි කිරීම. එදා තිබුණ සමාජයේ මුල් කොටගෙන තවත් කරුණක් පැහැදිලි කරනවා. සදහම් වටහා නොගැනීමෙන් ක්ලේශයන් යටපත් කරගත්තා වූ ලබාගත්තා වූ ලෞකික සමාධියන්ගෙන් මුල් කොටගෙන ඔවුනුත් ධානයෙන් පරලොව යනවා. ඔවුන්ට භවගාමීත්වයේ උසස් එකක් හම්බ වෙනවා. නමුත් ඔවුන් සසරට වැටිලා ඇරුණාම පුනර්භවයට ආපහු වෙනවා ඇරුණාම එතනින් මිදෙන ලෝකයක් තිබෙන බවක් පෙන්වන්නේ නැහැ විද්‍යාවැනි සූත්‍රවල ආගන්තාරෝපුණබ්බව. සසර දික් කරගත්ත පමණයි. එහෙ කියලා දෙන්න කෙනෙක් නෑ. ආයේ මෙහෙ ඇවිදින් එරුම් ගන්න ඕන. මෙහෙ එන්න හමු වෙයිද දන්නේ නැහැ. හීන දින ප්‍රතිසන්දියක් තුළ තව කලක් යයි. එනිසා ඔබ ධර්ම ශ්‍රවණය කිරීම තුළ යහපත් ක්‍රියාකලාපයන් බැහැර කරන්න කල්පනා කරන්න එපා. ලෝකෙට එකට අවශ්‍යයි. නම් මේ භවගාමී ප්‍රතිපදාවයි භව නිරෝධගාමී ප්‍රතිපදාවයි කුමක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. භවගාමී භවයේ ගමන් කරන්න හේතු වෙන. එනම් සෝපාදානස්ස කෝහං වත්ති උත්පත්ති පඤ්ඤාපේමිනං පවේ උපාදානයත් කාම දුගතිගාමී භවගාමී පිනහු හොඳ වුණත් උපාදානයේ කාම සුගතිගාමී ධානයේ උපාදානය ධානගාමී. අන්න මේ භවගාමී යානේ නැගී ගමන් කරන්න පුළුවන් පවපින ධානයේ ඔස්සේ පවේ පිනේ ධානයේ උපාදානයේ ඔස්සේ මන්දයත් එය චතුස්සත්‍ය සම්මාදිට්ඨිය නොවන බැවිනි. ආර්ය සම්මාදිට්ඨිය නොවන බැවිනි. ඒ මාර්ග අනුගමනය කරනු ලබන්නේ පුද්ගලයන් වශයෙන් විනා පුද්ගලයා ඊට එහා බෙදාගත්ත ෂණික ප්‍රතිපදාවක් වශයෙන් නොවේ. අන්න එතන තමයි මේ රහස තියෙන්නේ. ඔවුන් සංවර වෙන්නේ පුද්ගලයන් වශයෙන්.
නමුත් ආර්ය සම්මාදිට්ඨිය විග්‍රහ කරනකොට මේ පුද්ගලයා මීට වඩා සියුම් ඒකකයට බෙදනු ලබනවා. ඒක විග්‍රහ කරනු ලබන්නේ පුද්ගලයා මුල් කොටගෙන නෙවෙයි. පුද්ගලයාගේ ජීවත් වීමට අදාළ ඇසකරනාසය දෙකනම් දොරවල් හයක් මුල් කොටගෙන දොරවල් හයෙන් ලෝක ජීවත් වීම සඳහා උපදින්නා වූ සියුම් ධර්මතාවයක් චිත්තචෛතසික ධර්මතාවයක් මුල් කොටගෙන ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරන්නේ. ඒක මේ බුදු සමය සඳහන් ගැඹුරු ධර්මතා සියල්ලටම පාදක වෙනවා. ඒකට කියනවා පුද්ගලයෙක් තුළ උපදින්නා වූ පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම. පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම පවට නැඹුරුවීම තුළ උපාදානස්කන්ධයක් වෙනවා. පංචස්කන්ධයේ ඉපදීම මැරීම පිමට නැඹුරුවීම තුළ උපාදානස්කන්ධයක් වෙනවා. පංචස්කන්ධයේ ඉපදීම මැරීම ධානයට නැඹුරුවීම තුළ නැත්නම් අල්ලා ගැනීම තුළ උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. තුනක් බෙදලා තිබුණාට සංකිට්ඨ වෙන පංච උපාදානස්කන්ධා. එහෙනම් ඒ තොටුපළේ උපාදානයෙන් පරලෝ යන ගම ඇරුණාම උපාදානයෙන් මිදෙන මග නැහැ. දසවස්තුක සම්මාදිට්ඨිය තුළ උපාදානයෙන් ලෞකික සැප ලබනව ඇරුණාම උපාදානයෙන් මිදෙන මග නැහැ. ඒ ඔබේ අවබෝධය බවට පත් වෙන්න ඕනවා. ඊට එහා ප්‍රකාශ කරමින් කාටවත් රිදවන්න අවශ්‍ය නැහැ. තේරුම් ගැනීමනේ අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඔබට මෞකසින් බිවි ජීවිතාසානය දක්වා ජීවිතයක් තිබුණාට කයෙන් ඔබට පුද්ගලයෙක් හිටියාට සම්මුතිය තුළ සිතින් සිතට යන්නා වූ පුද්ගලයෙක් නැති බව. සිතින් සිතට හටගෙන නැසීමේදී බැඳීම නිසා පැවැත්මක් සිදු වෙන බව. සිතෙන් සිත හටගෙන නැසීමේදී ඉදිරි ඵල ලබන්නට අවශ්‍ය බැඳීමක් සිදු වෙන නිසා පැවැත්මක් සිදු වෙන බව. මේ බැඳීම බව බන්ධනයේ බව. බැඳීම පවට බැඳීමෙන් පිනට බැඳීමෙන් ධානයට බැඳීමෙන් පුළුවන් බව සිදු වෙන බව. නොදැන සිදු වෙන බව. තේරුම් ගන්න වෙනවා. එමනම් සසර ඇවිදින මාර්ගයක් එතර වෙන මාර්ගය වශයෙන් හඳුන්වා දීම කොතරම් සාවද්‍යද? මන්දයත් මේ සූත්‍ර දේශනාවල සඳහන් පරිදි තථාගතයන් වහන්සේගේ කුසල බව නැත්තම් දක්ෂ බව විචිත්‍රවත් ආකාරයෙන් මේ සූත්‍ර දේශනා තුළ පවතිනවා. විස්මිත ආකාරයෙන් කරුණු පැහැදිලි කිරීම තිබෙනවා. විචිත්‍ර විස්මිත වන්නේ ඒවා පිළිබඳව විවරණයේදී හෙළිවන්නේ ලෝකයේ තොරතුරු නෙමෙයි ඔබේ තොරතුරු වීමයි. ඔබ සම්පූර්ණයෙන්ම අමුතු ආකාරයට විදර්ශනාවකට ලක් වෙනවා. ඔබ තුළ ඔබේ ප්‍රමාද විහාරීත්වය ඔබට පේන්න ගන්නවා. අනේ මේ සත්‍යයා පව තුළ පින තුළ ධානය තුළ ප්‍රදානද විහාරීත්වයක් තුළින් භවගාමීත්වය හදාගෙන බුදුන් හෝ පිළිමේ ඉදිරි තියාන සාදු සාදු කියා ප්‍රාර්ථනා කර කර වැරදි තොරකින් එතර වෙන්න යන බව ඔවුන් දන්නේ. තේරුම් ගන්න පුළුවන් අය තේරුම් ගනිත්වා. මේ අධ්‍යාත්මික ගමන් මගේ අනුගමනීය ප්‍රතිපදාව සඳහා කිසි දවසක අතීතයට යන්න බෑ. කිසි දවසක අනාගතේ එන්නේ නැහැ. මේ හැම විටම වර්තමානයයි. ඒ වර්තමානයට අවුරුද්දක් දෙන්නේ නැහැ, ජීවිතයක් දෙන්නේ නැහැ. ඒ වර්තමානයට දෙන්නේ මොහොතක් තරම් පුංචි කාලයක්. ඒ වර්තමානයේ එළඹෙන්නේ හැම විටම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින්නා වූ අරමුණක් සමග. ඒ අරමුණ තුල ඔබ අනුසෝතගාමී වෙනවද පටිසෝතගාමී වෙනවද? ප්‍රමාද වෙනවද අප්‍රමාද වෙනවද? මේ දෙක ඔබට තේරෙන්න වෙනවා. ඒ තුලින් ඔබට තේරුම් ගන්න හම්බ වෙනවා සත්වයක් සසර යන්නේ නැහැ. හේතුන්ගේ ඵලයක් වශයෙන් ඒ එකතු කරන්නා වූ හේතුඵල මත සසරක් හැදෙනවා. සුලිසලක හමන පැත්තට මාරු වී යනවා වගේ. මේ භව ගමන හේතුඵල වශයෙන් යන ආත්මයක් නැති වුණාට පැවැත්මක් තිබෙනවා. වරද තුල සාස්වතවාදයේ තුල. පව් බහුල වුණොත් ඒ හුලම් පැහමන පැත්ත කාම දුගතියට. පින් බහුල වුණොත් හුලං හමන පැත්ත කාම සුගතියට. ධාන බහුල වුණොත් හුලං හමන පැත්ත රූපී අරූපී මප්තල වලට. සුලසලගේ පැති මාරු වෙන්න ආසේ Taman විසින් එක්රැස් කරගන්නා වූ මේ බලවත්කම තුල භවය හැදෙනවා.
හැදුනොත් යන්න වෙනවා ගියොත් මුදෙන්න තැනක් කියලා දෙන්න කෙනෙක් නැතුව යනවා. තුන් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේ පහළ වුණේ කාම ලෝකයේ මිනිසුන් අතර ඇරුණාම සත්තු අතර හරි දෙවියන් අතර හරි බ්‍රහ්මයින් අතර හරි නෙමෙයි. මිනිසුන් අතර පහළ වුණාට දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්‍රාති සක්‍ර. මිනිසුන් අතර පහළ වීමට හේතුවක් තියෙනවා. මිනිසුන්ට තමයි දුක දැනෙන්නේ. බ්‍රහ්මයින්ට දුක දැනෙන්නේ නැහැ. උන් දුකින් යටපත් කරගෙන සංසුන් සෝයක ඉන්නේ. දෙවියන්ට දුක දැනෙන්නේ නැහැ. උන් කම් සුව පමණක් වළඳන අය. නමුත් ආර්ය සත්‍ය තියෙනවා නේද? දුකට දුක දැකලා දුකට හේතුව දැකලා නැති වූ තැන දැකලා මාර්ගය හැසිරෙන්න ඕනයි කියලා. අන්න ඒක දකින්නට නම් මේ අස්කං ආදී ඉන්ද්‍රියක් සහිතව පංච උපාදානස්කන්ධේ පරිහරණය කරන ආකාරය, ඒක තුළ උපාදානයේ දුකයි කියන කරුණ වැටහෙන්න වෙනවා. ජීවිතයේ දුකයි නෙමේ, උපාදානස්කන්ධය තුළ තියෙන දේ තමයි දුක. එහෙනම් අපි සසරේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරමින් උපාදානස්කන්ධයේ පවපින ධානයට නැඹුරු කරමින් ඊට අදාළ අස්ථිපංජර නැත්නම් ශරීර කූඩු සහ ඕපපාතික ප්‍රතිසන්දි ලැබමින් මේ අනන්ත සංසාරයේ බුදුරු මුණ නොගැසුණු නිසා භව නිරෝධගාමිත්වය වැටහුණු නැති නිසා පටිසෝතගාමිත්වයට පත් වෙන්න බැරි වුණ නිසා ඒකයි තවමත් සංසාරය. දැන් මේ தත්ත්වයන් තේරෙනකොට ලබාගත් ජීවිතය තුළ කනවා බොඳනවා අඳිනවා ගෙවල් හදනවා රැකියා කරනවට වඩා අමතරව ඒවත් අනිවාර්ය අත්‍යවශ්‍ය කාරණානේ. තමා ගලවා ගැනීම සඳහා මේ මොහොතේ කුමක් කළ යුතුද? මේ මොහොත සසර හදන එක මේ මොහොත සසර හදන්න නැතුව නවත්තන්න මොනවා කළ යුතුද? මේ මොහොතේ තමයි සසර හදන්නේ. අන්න ඒක තේරුම් ගත්තාම සසර හදන එකට කියනවා අල්ලා ගැනීම කියලා. සසර හදන එකට කියනවා උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමි. මේ අල්ලා ගැනීමෙන් උපාදානය කරමින් තමයි මේ තැවුල හමු වෙන්නේ. ඒ අල්ලා ගන්න උපාදානය කරගන්න මොහොත අනුපාදා පරිත්තස්සනංච. ඒක කරන්නේ කොහොමද? මේ වර්තමාන මොහොත අවසන් වන විට අනාගත ඵලයක් උපදින්නට හේතු තබා අවසන් කිරීම වෙනුවට වර්තමාන මොහොත අනාගත ඵලයක් උපදින්නට නිදනක් නැත්තම් අත්තිවාරමක් සකස් නොකොට නිමා කරන්නේ කොහොමද? මේ පිළිබඳ අවධානය යොමු වෙන්න වෙනවා. අන්න එවිට මේ කතාව තථාගත බුදු පියාණන් වහන්සේ සොකේ ජීවන සමය තුළ වැඩ සිටමින් හෙළි කළා වූ විවිධ මාර්ගෝස්සේ අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් මේ පවේ පිනේ උපාදානය තුළ භවගාමිත්වයට වැටෙන එක වෙනුවට මේවායේ උපාදානයෙන් හිස්වීම තුළ තවත් භව නිරෝධගාමිත්වයකට ධර්මයේ සරණ කර ගැනීමකට ඔවුන්ට පත්වෙන්න පුළුවන් බව. ඒ පත්වීමේදී එතනින් එහාට පවත්තන්ට හේතු නැති බව, අනාගත භවගාමිත්වයේ පැවැත්වීමට හේතු නැති බව, භවගමනේ නිමාව ඒ බව, එය හිස් බවක් නොවන බව, ඒ තත්ත්වයන් ප්‍රත්‍යක්ෂ වන විට, ඒ තත්ත්වයන් ස්පර්ශ වන විට මිනිසුන්ට තේරුම් ගන්න හම්බ වෙනවා. කවුරු හරි කිව්ව පරිදි පින් රැස් කරමින් සිල් රැකමින් දන් දෙමින් අනාගතයේ මේ தත්ත්වය හොයන්ට හැදූ පාර මේ හොයපු දේ අනාගතයට තබලා හොයන්න බැරි බවත්, දැන් මේ මොහොතේ මේ හොයපු දේ තිබෙනවා, ඒක ක්ලේශ ධර්මයන්ගෙන් වැසී තිබෙන බවත්, ක්ලේශ ධර්මයන්ට සිතින් බැහැර වෙන්න කියන්න පුළුවන් නම් ඒ බැහැර වෙනකොට ඔබ සෙව් නිදානය ඔබට හිමි වෙන බවත්, ඒ තරම් දුර ගමනක් යා යුතු නැති බවත්. නමුත් එය මේ නිවැරදි තොරට ආපු අය සදා ඊතරේ මග බවත් තේරුම් ගන්න. එනිසා අපි මේ පැහැදිලි කරන කරුණවලදී නිරන්තරයෙන් කියනවා
ඔබ ස්කන්ධ පංචකය තේරුම් ගන්න, ස්කන්ධ පංචකයේ උපාදානස්කන්ධය වෙන හැටි තේරුම් ගන්න, ඒ ඔබ අතින් සිදුවෙනා වූ වරදබක්ව තේරුම් ගන්න, ඔබටම උපාදානයෙන් මිදීමේ මාර්ගය ගන්න පුළුවනි. මේ උපාදානය වෙන මාර්ගය පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම වශයෙන් තුන් පැත්තකට කර්ම මාර්ගය වශයෙන් දේශනා වෙලා තිබෙන බව, ඒ භවගාමී ප්‍රතිපදාව බව, එකට වඩා එකක් හොඳ වුණත් ඒ භවගාමී ප්‍රතිපදාව බව සියුම් ඔබට තේරුම් යනවා ඇති. මේ තුනෙන් එකක් තෝරා ගන්න සිදුවනේ ඊළඟ මාර්ගය. ඵල සහිත මාර්ගය. විපාක සහිත මාර්ගය නෙමේ. ලෞකික විපාක සහිත මාර්ගය නොවේ. ඵල සහිත මාර්ගය, ලෝකෝත්තර ඵල සහිත මාර්ගය අනුගමනය කරන්නවුන්ගෙන් හිස්සුන බැවින් බැසී තිබුණ බව. අනුගමනීය ප්‍රතිපදාවක් යාමට කරුණු පැහැදිලි කරගන්න නැති බැවින් වැසී තිබුණ බව ඔබට දැක ගන්නට හමු වේවි. නමුත් ඒ සූත්‍ර දේශනා තුළ මේ ඊතර වීම සඳහා කන්න කම්ම සහ සුක්ඛ සම්ම සහ කන්න සුඛ කර්ම කියනා මේ සියල්ල ප්‍රහාණය කරමින් අනාගත විපාක දෙන්න තියෙන හේතු අවදින් කිරීම තුළ ඒ තුනේම ප්‍රහාණය තවත් වචනකින් කර්මක්ෂය කිරීමේ කර්මයේ වශයෙන් ත්‍රිපිටකයේ හඳුන්වා තිබෙන බවත්, එය අනාගත ඵල උපදින්නට හේතු නොතබා අවසන් කිරීම බවත්, එය මේ මොහොතේ ස්කන්ධ පංචකය තුළ කරගන්න ඕන බවත්, ස්කන්ධ පංචකයේ උපාදානස්කන්ධයක් බවට පත් කර ගැනීම ප්‍රමාද විහරණය බවත්, ඒ දක්වා ප්‍රමාද විහරණයේ අරුත ගැඹුරට ඔබ දැනගත යුතු බවත් ධර්ම ශ්‍රවණය කිරීම තුළ වටහා ගන්න. අනතුරුව ඒ මොහොත අපබාධ විහරණයට හරවන්න වෙනවා. ඒ සඳහා සදහම් පෙළවල් ඕන තරම් තිබෙනවා. අනුගමනීය එක් ප්‍රතිපදාවක් තේරුම් ගන්න. අනුගමනය කරන්න. එවිට ඔබ එක් රැස් කරගත්තා වූ, නොදන්නකමින් එක් රැස් කරගත්තා වූ ඔබට වද දෙන්නා වූ ඔබේ අතීතය දැන් නැති වුණාට තවදුරටත් උපදින්න හේතු වශයෙන් තිබෙන බවත්, ඒවට උපන්න කුසල් යනුවෙන් නම් කරන බවත්, ඒවා සංගවා තබාගෙන සිටින නොහැකි බැවින් හටගෙන නැති විය යුතු බවත්, උපන්න කුසල් දුරු කිරීම නම් වූ මාර්ගය ඔස්සේ උපදින්නට ඇර ඒවා මත තීරණය ගන්න නැතුව, ඒවා මමත්වයෙන් ගන්න නැතුව, ඒවා පන්නා දැමීමට තරම් ඔබේ සතිමත් බව ප්‍රබල යුතු බවත්, එවිට ඔබට අලුතින් හිතන්ට ලැබෙන බවත් තේරුම් ගන්න පුළුවන් වෙනවා. නැවත නැවතත් මේ ක්‍රියාමාර්ගයේදීම තුළින් ඔබට පීඩාගෙන දෙන්නා වූ, දුක් දෙන්නා වූ, ඔබේ චිත්තාභ්‍යන්තරය තුළ සිවි මතුවෙන්නා වූ මූලයන්ට අයිති හේතු, ලෝභ මූල, දේශ මූල, මෝහ මූල, මේවා මගින් ඔබට ඇති කරන පීඩනය මේවා නැති වෙන විට නැති වෙන බවත්, ඔය පීඩනයම ආතතිය බවත්, මේ පීඩනයම මිනිසා ජීවිතය තුළ අසාමාන්‍ය ලෙස පීඩාවකට, පීඩනයකට, දුකට, කරදරයකට, වදහිංසනයකට පත් කරන බවත්, එය මාරයා විසින් ඔබට දුන්න දඬුවම බවත් තේරුම් ගන්න. එවිට ඔබට ඔබ ගලවා ගැනීමේ ප්‍රතිපදාව මේ මොහොතේ තථාගතයන් වහන්සේ වදාළ මාර්ග කීපයෙන් එකක් ඔස්සේ අපි එකට වචන කීපයක් පැහැදිලි කරමු. මේ මාරදෙය්‍ය මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මේ අමාරදෙය්‍ය අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මේ මාරදෙය්‍ය යංකෝ බික්ඛවේ අනුසේති තේන සංකං ගච්ඡති. මේ මාරයාගෙන් ගැලවීම යංකෝ බික්ඛවේ නානුසේති නමීයති නතේන සංකං ගච්ඡති. මේ පද තුලින් පෙන්වන්නේ මේ ditth ධම්ම පරියාය. මෙන්න මේ ක්‍රියා මාර්ගයට සමීප වීම තුළින් වර්තමාන මොහොත අතීතයෙන් එන්නා වූ පීඩණයට හසු වී අනාගතය හදන තීරණයක් ගන්න නැතුව, අතීතය යන අද දෙයක් නොව විසින් හදාගත්ත මුලාවක් සහ මල දෙයක් බව තේරුම් අරගෙන, ඒට එකතු වීම කිසිවිටකත් නිදහස පිණිස, භව නිරෝධය පිණිස හේතු වෙන්නේ නැති බව, ඒට එකතු වීමෙන්ම සසර විය වෙන බව තේරුම් අරගෙන
අලුතින් හිතන්ට. අතීතය ගන්න නැතුව වර්තමාන මොහොතේ. මෙන්න මේ විදිහට චිත්ත අභ්‍යන්තරයේ හටගන්න තිබෙනා වූ හේතු ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් වශයෙන් ගබඩා තියෙන දේ වූ ක්ෂය වීමේ ප්‍රතිපදාවක් ඔබට අනුගමනය කරන්න වෙනවා. ඔබ මේ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් කටයුතු කරන්නේ නම් ඔබ වර්ධන ප්‍රතිපදාවක යන්නේ. ඒක පුතග්ජනයාගේ ක්‍රියාමාර්ගයයි. කොතරම් හොඳයි කිව්වත්, කොතරම් ගුණවත් කිව්වත්, කොතරම් සිල්වත් කිව්වත් ඔහු මමත්වයේ මූලික කොටගෙන මේ වැරදි පාරෙන් ඈතර වෙන්න යන්නේ. එහෙනම් මෙන්න මේ ඈතර වෙන්න හිටියා වූ ගෞරැලේ කොට්ටාසයක් ඉන්නේ විවිධ මට්ටමෙන්. ඔබටත් මේ විවිධ මට්ටමේ කොට්ටාසෙන් එක්කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් වෙයි. එතකොට මේ ඈතර වීමේ තොටුපළ අබුද්ධෝත්පාදයක් තුළ නැහැ. අනාගත බුදුන් වහන්සේගේ ශාසනය කෙරෙහි පෙන්වීමම වැරදි තොටුපළකින් ඈතර කරන්න යාමක්. නමුත් වර්තමානයේ මේ තොටුපළ පෙන්නපුවාම මේ තොටුපළ භාවිතා කරන්න පුළුවන් නම් එතනින් මේ භවයට වැටෙන, සසරට වැටෙන, භවත්‍රයට වැටෙන හේතු ඉතුරුන වීමෙන් ඔබට වෙනත් තලයකට නොසිතූ නොදුටු තැනකට නොසිතූ සුවයකට හිමිකම් කරන්න සිදු වෙනවා. ඒ පෞද්ගලික නැහැ. ඔබේ ලෝභයේ දේශයේ මොහේ පෞද්ගලිකයි. නමුත් මේ සංසුන් සැනසීමට පෞද්ගලිකත්වයක් නැහැ, පොදුයි. ඒට සීමාවක් නැහැ. දිගපළල අතීත වර්තමාන අනාගත නැහැ. ඒ නැත්තේත් නැහැ. මෙන්න මේ මෝඩකම් ටික තුනීගෙන යනකොට ඔබට ආගතං ඉමං සද්ධම්මන්ති මේ සද්ධර්මයට පැමිණීම හමු වෙනවා. අනතුරු ඒ සද්ධර්මයක් තිබෙන බව, ඒ ඔබ හෙවූ ලොවිලොවතුර සැප බව ඔබට තේරුම් ගන්නට ලැබේවි. තවදුරටත් තිබෙන්නේ මේක ඉඳහිට ඇවිදින් නීවරණයන්ගෙන් වැසී වෙන පැත්තට ගෙනියන්න හදන එක නැත්නම් තවදුරටත් Taman කළ පව්වල නැත්නම් අර කළ හොඳ පස්සෙන් එනවා වගේ Taman අතින් සිදුන වැරද නිසා පීඩණයටපත් වෙන බව. නමුත් ඒවත් බැහැර කරමින් මේ අංග සම්පූර්ණ සැනසීම ළඟා කර ගන්නට ඔබ උත්සාහවන්ත විය යුතු බව. මෙය තේරුම් ගැනීමම මිනිසෙකු වශයෙන් උපත ලබා, බුද්ධෝත්පාදයක උපත ලබා, සධර්මය හමු වී තමා විසින් තමා ගලවා ගැනීමේ අනුගමනීය ප්‍රතිපදාව තමන්ම කළ යුතුයි කියන කරුණ තේරුම් ගැනීමට අදාළ තැනට ඔබ නුවණින් පැමිණෙනවා. අනිවාර්යෙන්ම කීලිකරුවක් වෙලා බෑ. කවුරුත් අල්ලු කරගෙන යන්නේ නැහැ, කවුරුත් ඇදගෙන යන්නේ නැහැ. එසා අනුගමනීය ප්‍රතිපදාවක් තුළ කර්මක්ෂය කිරීමේ කර්මය යනු අනුගමනීය ප්‍රතිපදාවක්. අප්‍රමාද වීම යනු අනුගමනීය ප්‍රතිපදාවක්. උපදින්නට ලෝභ දේශ මොහ හේතු තිබුණොත් උපදින්නේ ඒවා අයින් කර ගැනීම සඳහා මරණ සතිය වැඩිම යනු තමන්ගොයි තමන්ගේ දරුවනුයි නෑදෑයෝ හිත මිත්‍රයෝ කවදා හරි මැරෙනවා කියලා හිතා ඉන්න එක නොවන බව ඔබට වැටහෙවි. අන්න ඒ විදිහට මේ සියල්ල ජීවිතය තුළ වෙනුවට ස්කන්ධ පංචකය තුළ මේක තමයි විශේෂත්වය මේකේ. මරණ සතිය වැඩුවත් අප්‍රමාද වුණත් ස්කන්ධ පංචකය අනිදුක්ඛානසෙන් බැලුවත් දුක හේතුව දැකලා නැති වූ තැන මාර්ගයේ ගියත් එය ස්කන්ධ පංචකයකින් අවසන් වෙනව ඇරුණාම ඊට එහාට තියන්න බෑ. එබැවින් ගෞතම බුදුරජාණන් වහන්සේ නැමැති මාර්ගෝපදේශකයා ඔහුගේ උන්වහන්සේගේ දක්ෂතාවයේ තේරුම් අරගෙන මේ සමාජය තුළ වැරදි තොටුපලින් එතර කරන්න හදන අයගේ තොටුපලට බහින්නේ නැතුව, භවගාමී තොටුපලට බහින්නේ නැතුව මේ නිවැරදි තොටුපලින් එතර කරන්න හදන භව නිරෝධගාමී ප්‍රතිපදාව තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් තවදුරටත් ප්‍රඥාවන් දියුණු කරගෙන ඔබට මේ ගෞතම සසුන තුළ මිනිස්සුත්පත්තිය ලැබීමෙන් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගන්නට චුල්ලගෝපාල සූත්‍රයේ සඳහන් මේ උපදේශයේ හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ නිම කරනවා. මෙම උතුම් ධර්ම දේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැදැහැති දායකත්වයේ දරනු ලබන්නේ S.A. නිමල් ශාන්ත මහතා සහ සහෝදර S.A.B. නිහාල් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසිනි.
අරමුණු අතර දැනට අවුරුදු 2කට පෙර මිය පරලොව ගියා වූ මෑණියන් සහ අවුරුදු 18ක පෙර මිය පරලොව ගියා වූ පියාණන් ඇතුළු මිය යන්නට යෙදුනා වූ ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන අතර පින් ගැනීමට බලාපොරොත්තු වෙන්නා වූ කෙනෙක් වෙත්නම් මේ උතුම් ධර්ම ඥානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වී ජීවිතය සුවපත් කරගනිත්වා. මතු උපදින භවයකදී ත්‍රිලක්ෂණයන්ගේ ගැඹුර වටහාගෙන නිවන් මඟ හෙළි කරගනිත්වා. ඊතර වෙන මං ලබා ගනිත්වා. එමෙන්ම අඳුරේ අතපත ගාමින් සිටින සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිසම ධර්මයේ කියා දෙන ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ඔබ පැතුම් සඵල වේවා අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු ඔබට සහ ධර්මාශ්‍රය කර හැම දිනාටමත් මේ ඊතර වීමේ තොටුපළ හඳුනා ගන්නට ලැබීම තුළින් මේ අප්‍රමාදී තොටුපළින් සසර ගමන කෙලවර කරන්නට අවශ්‍ය බංපෙත් විවර කරගන්නට මේ ගෞතම සසුනේ සදහම් විවරණයේ හේතු වාසනා වේවායි ඔබේ අවබෝධය ඊට හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීත්‍යෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං